නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ දහම් කැඩපත උතුම් සදහම් පිළිසඳර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අද දවසෙත් ඔබට සමීප කරමින් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් නීවරණ ධර්ම පිළිබඳව දහම් සාකච්ඡාව අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ පවත්වන්නට යෙදුන විශේෂයෙන්ම ව්‍යාපාද නීවරණය පිළිබඳව කරුණු පසුගිය වැඩසටහන් කීපේ අපිට ඉගෙන ගන්න අවස්ථාව යෙදුණා. ඉතින් අද දවසෙත් අපිට ඒ දුර්ලභ අවස්ථාවන් උදා වෙනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයේ කරුණාව නිසා මේ සියල්ල අපි පළමුවෙන් ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩමවා වදාළ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ගරුතර මහා සංඝරුවන දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඒ සමගම අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව සයිප්‍රස්හි පදිංචි පින්වත් රොෂාන් සමරනායක මහත්මයා සහ රුවිනි සමරනායක මහත්මිය විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වන්ත හැම දෙනා සිහිපත් කොටගෙන ඒක රාශි කරගෙන පිනැති ඔබ හැම දිනාමත් කැටුව මහා සංඝරත්නයේ පාමුල සදහම් සාකච්ඡාව පවත්වන්න අපි සූදානම්. අපි නැවතත් ආදර ගෞරවයෙන් පින්වත් ස්වාමීන් වහන්සේ වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අදත් අනුශාසනා සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, අපි කතා කරමින් හිටියේ මේ අවිද්‍යා අඳුර අපේ ජීවිතවල තැවරෙන්න ප්‍රධානම හේතු ගැන. එහෙමයි ස්වාමීනි. එතකොට එක්තරා අවස්ථාවකදී එක බ්‍රාහ්මණයෙක් අහනවා අජිත කියන තාපසයා. එහෙයි. අහනවා මේ සත්‍යය මේ වහලා තියෙන්නේ කුමක් විසින්ද? බුදුරජාණන් දේශනා කළා අවිජ්ජාය නියුතෝ ලෝකෝ. මේ සත්‍යය වහලා තියෙන අවිද්‍යාව විසින්. එහෙමයි ස්වාමීනි. මේ සත්‍යය හිනම් අපිට නොතේරුණාට මේ කෙලිස් සහගත හැම කෙනෙක්ගේම සිත වහලා තියෙනවා. ඒ වහලා තියෙන නිසා තමයි හැම කෙනෙක්ගේම මේ ජීවිතේ පැවැත්මට අවශ්‍ය කරන දේවල් උපයා සපයා ගන්න හිත යොමු කරනව ඇරෙන්න ඉන්හාට ලෝකයක් නැහැනේ. එහෙමයි ස්වාමීනි. ඉන්හාට ලෝකයක් නැහැ. එහෙයි. ඉන්හාට දෙයක් හිතන්නේ නැහැ. මේ ජීවිතේ කාල බීලකයක් දොරක් හදාගෙන වාහනයක් අරගෙන ඉන්න විදිය විතරයි කල්පනා කරන්නේ. එහෙමයි. ඉන් ඔබට දෙයක් මේ හිතන්නේ එහෙයි. හෙට දවස ගැන හිතනවා නම් හිතන්නේ එච්චරයි. අනාගතේ හිතනවා නම් හිතන්නේ ওই ටික සාර්ථක කරගන්න විදිය විතරයි. එහෙමයි ස්වාමීනි. අනාගතේ තමන්ගේ ජීවිතේ ජරාවෙන් අසරණ වෙන විදිය සිහි වෙන්නේ. ලෙඩවීම ඉදිරියේ තමන් අසරණ වෙනව නේද කියලා සිහි වෙන්නේ. එහෙමයි. මරණයේදී තමන්ගේ අසරණ බව සිහි කරගන්නේ. මරණයෙන් මතු ඊළඟ උපත කොහොම සිදු වේද කාරණේ ප්‍රමද කල්පනා කිරීමක් නැහැ. ඒ වගේ බුද්ධිමත් මේ සාමාන්‍ය මිනිසයාට ඇති නොවන සාමාන්‍ය මිනිසයාගේ ප්‍රඥා ලෝකේ උපදවන කල්පනාවක් මේ ලෝකෙ එකම එක්කෙනෙකුට පහළ වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට තමයි ඒක ඇති වෙන්නේ. ඒතර බුදුකේ වන් අසිරිමත් වූ ඥානයකින්, එවන් අසිරිමත් වූ අවබෝධයකින් මේ ලෝකෙට පිළිසරණක්, පිහිටක්, උපකාරයක් ලබා දෙන්නට ඒ ශාස්ත්‍රු වරහත් සම්බුදු කෙනෙක් ඒ ගත් උත්සාහය, වීරිය, කැපවීම මේ ලෝක වෙන කිසි කෙනෙකුට ගන්නත් බැහැ. ඒක හරි අසිරිමත් දෙයක් ඒක. එහෙමයි ස්වාමීනි.
සාමාන්‍යයෙන් අපි නම් බලන්නකෝ අපි සෑහෙන දුක් විඳලා ගෙවල් දොරවල් හදාගෙන සල්ලි හම්බ කරගත්තට පස්සේ අපි අපේ ලෝකෙම අපි කොටු වෙනවනේ. ඒ තමන් දුක් විඳපු හැටි මතක් වෙනවා. එහෙමයි. ඒකත් එක්ක අපි තව කෙනෙකුට ඒ සතුට සැපේ හොයාගත්තු ධනය අතහරින්න කැමති නැහැ. අඩු ගානේ දානයක්වත් දෙන්න කැමති නැහැ. මොකද තමන් විඳපු ඒ තරම් දුක් විඳා කට්ටිය කියන්නේ. මමනේ දන්නේ මේ දුක් විඳපු හැටි මේ සල්ලි හම්බ කරන්න. කියා හිතා තමන්ම නැවත ඒකට මසුරු වෙවි ඒකම කොටු වෙන්නේ නැද්ද? එහෙමයි ස්වාමීනි. ආන්න බලන්න බුදු කෙනෙක් හරි අසිරිමත්. ඒතර තථාගත බුදුරජාණන් වහන්සේලා තරම් මේ ලෝකේ දෙව් මිනිස් ලෝකයට යහපත කරන්න දුක් විඳින කෙනෙක් නෑ මේ ලෝකෙ ඇත්තට. දැන් අපි ගෞතම බෝසතාණන් වහන්සේලා අසංකීය කල්පලක්ෂ 4ක්ම. එහෙමයි ස්වාමීනි. ඊතරම් විශාල කැපකිරීමක් මේ කර මේ සසරට එනවා. එහෙමයි. ඒ ඇවිල්ලා තමයි සම්බුදු බවට පත් වෙලා මේ උතුම් දෙව් මිනිස් ලෝකයට සසර දුකින් ඈතර වෙන අමා නිවන දන් දෙනවා. අමා නිවන දන් දෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතර අමා නිවන දන් දෙන්න ශාස්ත්‍රුන් වහන්සේ අත්සෝදගෙන ඉන්නේ කියනවා. එහෙමයි. කොයි වෙලාවෙ බලාපොරොත්තු වෙගෙන ඉන්නේ අමා නිවන දන් දෙන්න. තමන් ගාවට එන වෛරක්කාරයටත් සමසිතින් දන් දෙනවා අමා නිවන. එහෙමයි. තමන්ට ගරහමින් දෙන්නේ ඒ කෙනාටත් සමසිතින්මයි ඒ දාණය දෙන්නේ. තමන්ට ප්‍රශංසා කරමින් වඳමින් පුදමින් නම් ඉන්නේ ඒ කෙනාටත් ඒ සමසිතින්මයි දී දාණය දෙන්නේ. එහෙමයි. දැන් මහා කශ්‍යපයන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේගේ දෙපතුල් අභියස බිම වැඳ වැටි ශාස්ත්‍රූත්වයේ පතමින් ඉන්න ශ්‍රාවකයට දෙන දානයත්. එහෙමයි. මිනි මරමින් තමන්ගේ පිටිපස්සෙන කඩුව අමෝරාගෙන පන්නාගෙන ආපු අඟුලිමාලයන්ට දෙන අමෘත දානයත්. එහෙමයි ස්වාමීනි. සමසිතින් දෙන්නේ. එහෙමයි. කාට දෙවන් දන් දෙන්න පුළුවන් කෙනෙක් මේ ලෝකෙ සිටින්නේ? කවුද ඉන්නේ මේ ලෝකෙම? කිසි කෙනෙක් නැහැ. තථාගතයන් වහන්සේමයි මේ අමෘත දානේ ඒ අයුරින් දෙන්නේ. පුදුම දෙයක් ඒක. එහෙමයි. පුදුම ආශ්චර්යයක් ඒක. කිසි බලාපොරොත්තුවක් නැහැ. කිසි බලාපොරොත්තුවක් නැහැ. නින්දා පහසටද ප්‍රශංසා ලාභ සත්කාරද ඒ දෙක ඉදිරියේ සමසිතින් හරිම අසිරිමත්. එහෙමයි. අපිට නම් තේරෙන්නේ නැහැ ඊවන් චිත්ත සංතානයකේ තියෙන අසිරිය ඊවන් බුදු කෙනෙක්ම දකින්න වැරෙන්නට රහතන් වහන්සේ නමක් පවා ඒ අසිරිමත් බව දකින්න වෙන මං හිතන්නේ සමත් කියලා. එහෙමයි ස්වාමීනි. ඔව් විතරක් අසිරිමත් ජීවිතය. එහෙයි. ඉතින් ඒ ආශ්චර්යය සසර පුරාවට පිරු ගුණ සම්පත්තියත් මේ ජීවිතයේ ඒ ගුණ සම්පත්තිය මත පිහිටලා පුදවගත්තු සම්බුදු ඥානයත් කියන දෙකම බලපෑවා. අදටත් එතකොට මේ සම්බුද්ධ ශාසනයේ මේ අසිරිය ශාස්ත්‍රඥ වහන්සේ පිරුණම් පාල මෙතුවක් කල් ගිහිල්ලා තාම තියෙනවා. අපිට තේරෙන්නේ නැහැ ඒතකොට මේ ශාස්ත්‍රඥ වහන්සේගේ අසිරිය. එහෙමයි ස්වාමීනි. මේ ශාස්ත්‍රඥ වහන්සේ සොයාගත්තු මේ ධාමී අසිරිය පුදුම අසිරිමත් දෙයක් ඒක. එහෙමයි. ඉතින් අදත් මං ඒ නිසා මේ දහම ශ්‍රවණය කර ඒ දහම දිව් මිනිස් ලෝකයාට දායාද කළ අමෘත දාහනය ලබා දුන් අරහත් සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමින් ඒ දහම දිවි පුදාගෙන ලෙමේ ලය මඩලි දරාගෙන ආපු උතුම් රහත් මුනිවරුන්ට සංඝ පීතෘන් වහන්සේට නමස්කාර කරමින් මෙවන් යුගයේ පහළ වෙලා ඒ ධර්ම ඉස්මතු කොට වදාළ ඒ ගුරුදේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට අපි සැබවින් පින් අනුමෝදන් කරමින් තමයි අපි මේ නිරන්තරයෙන් මේ ධර්ම ශ්‍රවණය කර යුත්තේ. එහෙමයි ස්වාමීනි. එතකොට මේ ධර්මයේ හිතට කාවදින්නේ ඇත්තට. එහෙමයි. ඒ අර කෙලෙහි ගුණ සිහි වෙන ඒ ගතිය තියෙනවා නම් මේ ධර්මයේ හිතට කාවදිනවා ටික ටික. එහෙමයි ස්වාමීනි. ඒ කෙනාගේ ගුණේ තියෙන ප්‍රමාණය අනුව. එහෙයි. ඒ කෙලෙහි ගුණ සිහි වීමුණත් එකිනෙක කෙනාගේ හිතේ ඒතුළු තියෙන ප්‍රමාණ තියෙනෝනේ. එහෙයි. ප්‍රමාණ තියෙනවා. යම් ලිමිට් තියෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට සමහර අය කෙලෙහි ගුණේ තියෙන hina වෙන්න විතරයි සමහර විට. සමහර අයට කෙලෙහි ගුණේ තියෙන පොඩ්ඩක් කතා කරන්න විතරයි සමහර විට. සමහර අයට කෙලෙහි ගුණ උපකාර කරන්නත් ඒ කෙලෙහි ගුණේ තියෙනවා. එහෙමයි. සමහර අයට ප්‍රශංසා කරන්න විතරයි කෙලෙහි ගුණේ පිළිලා දෙන්නේ. හරි පුදුමයි ඒක. එහෙමයි ස්වාමීනි. සමහර අයට ඒ කෙලෙහි ගුණේ ප්‍රතිපත්තිය කරාම ගෙනියන්න තරම් සමත්. ප්‍රතිපත්තිය කරා ගෙනියන්න. එහෙමයි. එතකොට මම මේ කෙලෙහි ගුණ දන්නා සද්දවිඳු ගැන අපි ඊයේ
කතා කළා. එහෙයි ස්වාමීනි. අසිරිමත් ඒක. එතකොට ඒක අපිට තේරෙනවා තරම් ගුණ සම්පatti තුල ඒ සක්දෙවිඳු පිහිටන්න සක්දෙවිඳුට අනුග්‍රහ කළේ ඒ පෙර ජීවිතයේ පිරු ගුණය. පෙර ජීවිත ගුණ පුරේ. මොකක්ද මේ පිරු ගුණය? මොකද පළවෙනි එක තමයි ඒ තමන් මේ ලෝකෙට බිහි කළ දෙමව්පියන්ට දිවි හිමියෙන් උපස්ථාන කිරීම. එහෙමයි ස්වාමීනි. දිවි හිමියෙන් උපස්ථාන කිරීම. ඊළඟට ක්‍රෝධය නැති බව. දන් දෙන්න අත්සෝදගෙන සිටි කුසලතාවය. මසුරු බල දුරු කළ සිතින් වාසය කිරීම. මසුරු මල දුරු කළ සිතින් වාසය කිරීම. ත්‍රිවන් ගුණ සමුදායක් පුරාගෙන සක්‍ර කියන ශ්‍රී නාමය දරාගෙන චාතුරු මහරජික තාවතින්ස දෙදිව්ලොවටම අධිපති වෙලා සක්‍ර දිව් බවට පත් වෙලා උපදිනවා. ත්‍රි උත්තමය ගැන තවත් ලස්සන කරුණක් කතා කරන්න මම කල්පනා කළා. මේ වේපචිත්ති කියන සූත්‍රයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. හරි ලස්සනයි මේ දේශනාව. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සවැත් නුවර ජේතවනාරාම අනේ පිටුතුමාගේ ආරාමේ. පින්වත් මහණියේ මේක ඉස්සර සිදුවෙච්ච දෙයක් කියනවා. දෙවියෝයි අසුරයෝ අතර යුද්ධයක් පටන් ගත්තා කියනවා. ඒක ඒ ලෝකෙත් යුද්ධ තියෙනවා. එහෙමයි ස්වාමීනි. යුද්ධ තියෙනවා. එහෙයි. එතකොට පින්වත් මහණෙනි, ඒක දැන් මේ යුද්ධය කියන එකට මම අපි දැන් පොඩි කරුණක් කියන්න ඕන. දැන් බලන්න මේ දැන් අපි ලංකාවේ යුද්ධයක් තියෙන 30 අවුරුද්දක. ඒතකොට 30 අවුරුද්ද යුද්ධේ සිංහල ජනතාව ප්‍රකාශ කරපු එක නෙවෙයි මේක ඉස්සෙල්ලා. එහෙමයි. ඒක අපි තේරුම් ගන්න ඕන. එහෙමයි ස්වාමීනි. දැන් සිංහල ජනතාව තුළ ඒ ගතිය නෑ ඇත්තට. දැන් මම දැක්ක පිට රටවල් වල අපේ ලංකාවේ ගොඩක් අය ඉන්නවා. ඒ කිසි තැනක නෑනේ මේ කොටසක් ඉල්ලලා යුද්ධ කළා කියලා ආරංචියක් තියෙනවා සිංහලයෝ. එහෙමයි. නෑනේ. එහෙමයි ස්වාමීනි. ඒතර යුද්ධෙට පෙළඹෙන්න උනා. ඒ පෙළඹෙන්න උනේ තව පිරිසක්ගේ මේ රටට ආගන්තුකව ඇවිල්ලා මේ රටින් කොටසක් දැහැ ගන්න දැඟලුවා. එහෙමයි. ඒගොල්ලෝ ඊට පස්සේ විනාශකාරී දේවල් කර එන්න පටන් ගත්තා. ඒතර විනාශකාරී දේවල් කර එන්නකොට මේ පැත්තේ යුද්ධය ප්‍රකාශ කරන්න උනා. දෙවියන් අතරත් එහෙම තමයි සිද්ධ වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඉස්සෙල්ලා අසත්පුරුෂයා තමයි යුද්ධ ප්‍රකාශ කරන්නේ. එහෙයි. ඒතර අසත්පුරුෂ ගති ගොඩක් තියෙනවා එතකොට මේ අසුර පිරිස අතර. ඒතර ඒ නිසා තමයි යුද්ධය ආවේ. නැත්තම් හිතනෝනේ මේ ලෝකෙත් තියෙන පින් කළ ගියපු ලෝකෙත් ඕක තියෙනවද කියලා. එහෙමයි. කාමයේ යම් තැනකද එතනයි ප්‍රශ්න ටික තියෙනවා. එහෙමයි. ගෙදර දොරේ වුණත් එහෙම නෙමෙයි. ගෙවල් දොරවල් වුණත් අඩුවෙන් පොඩ්ඩක් සැලකුවොත් එහෙම එතන දෙමව්පියන්ට ප්‍රශ්න හට ගන්නවා. වැඩියෙන් සැලකුවොත් එතන තව ප්‍රශ්නයක් හට ගන්නවා. එහෙම ගැච්ච තියෙනවා. එහෙමයි ස්වාමීනි. මේ කාමයේ නිසානේ තර මේ අරුමුදේ හටගන්නේ. හරි පුදුමයිනේ මේක. ඒතර ඒ වගේ අර මේ කෙලෙහි ගුණ නැති ලෝකෙ ඉන්නකොට ඒක ස්වභාවයක් ඒකෙදි. යුද්ධ කියනීම හට ගන්නවා. එහෙමයි. ඒතර මේ ඔක්කොම දැන් තමන්ගේ සහෝදරයෝ වුණත්, ඥාතීන් වුණත්, දෙමව්පියෝ වුණත්, දරුවෝ වුණත් ඉන්න ඕනේ කෙලෙහි ගුණ නැති කට්ටිය. මොකද මේ කර්මානුරූපවනේ අපි පවුලකට එන්නේ. එහෙමයි ඒ ස්වාමීනි. එකම පවුලේ 10ක් ඉන්නවනම් ඒ 10 දෙනා අතර යම් යම් වෙනස්කම් තියෙන්න පුළුවන්. සමහරට ඇත්තටම උපදිනකොට මේ ගතිගුණය තිබිලා තියෙනවා. කාලයක් යනකොටයි මේ ගතිගුණ වෙනස් වෙන්නේ. කුමක් නිසාද? ඒ කෙනෙක්ගේ කාමයට තියෙන වසඟ බව. කාමයට තියෙන වසඟ බවත් එක්කමයි අනිත් ඔක්කොම ප්‍රශ්න ටික හටගන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර කාමයට තියෙන කෑදරකමත් එක්කම මොකද වෙන්නේ ඊළඟට ද්වේෂය. ඊට පස්සේ මේ සහෝදරයොත් එක්ක සහෝදරයෝ ඊට පස්සේ එනකොට ගන්න. දෙමව්පියෝ දරුවොත් එක්ක දරුවෝ දෙමව්පියොත් එක්ක එනකොට ගන්න. කාමයට යට වෙනකොට. එහෙමයි. මේ දෙමව්පියන්ගේ උකුලේ මේ ලස්සනට එක පවුලේ එක බත් පිඟානේ කාපු සහෝදරයෝ සමහර විට. එහෙමයි. සමහරට මොකද වෙන්නේ කාමයට හිත ටික ටික කාලය යන්නේ යට වෙන්නේ ඒගොල්ලන්ගේ හිතවල ඊර්ෂ්‍යාව පෝෂණය වෙනවා. සමහරට සහෝදරයෙක් ගැන ඊර්ෂ්‍යාව ඇති වෙනවා ඊට පස්සේ. එහෙමයි. හරි පුදුමයි ඒක. දෙමව්පියෝ දරුවෝ ගැන දරුවෝ දෙමව්පියෝ ගැන ගෝලියෝ ගුරුවරයෝ ගැන ගුරුවරයෝ ගෝලියෝ ගැන ඊර්ෂ්‍යාව ඇති වෙන පටන් ගන්නවා. එහෙමයි. ඒතර මේ ඊර්ෂ්‍යාව ඇති වෙන ඊට පස්සේ එකට එක් කරන්න පටන් ගන්නවා. කොහොම තමයි තියෙන්නේ මේ හිත ඇතුලේ හටගන්නේ. ඒකත් එක තමයි යුද්ධ කලක කෙලෙහි ගුණ නැති වෙන පටන් ගන්නවා ඊට පස්සේ. කරපු උපකාරවත් හිතේ පිහිටන්නේ. ඉතින් මේක මේ ලෝකේ වළක්වන්න බෑ. වළක්වන එක ක්‍රමයක් තියෙනවා. ඒ ධර්මයේ හැසිරීම විතරයි. එහෙමයි. ධර්මයේ හැසිරීම විතරයි මේක කරන්න පුළුවන්කම තියෙන්නේ. විසම ජනයා සම කරවන්නේ ධර්මයේ. එහෙමයි ස්වාමීනි. විසම ලෝකේ සම කරවන්න පටන් ගන්න ධර්මය බලන්න රහතුන්ගේ ලෝකේ අරුබුද මුකුත් නැහැනේ. එහෙමයි.
ඒ සසරෙන් ගෙනාවු යම් දේවල් වල යම් වෙනස්කම් තියෙනවා. දැන් ප්‍රඥාවෙන් රහතන් වහන්සේලා අතර බව ප්‍රඥාවෙන් අග්‍රේසර බලපත් වෙච්ච උත්මය වෙනවා. එහෙමයි. ඒ ගුණයකින්මයි එතකොට. එහෙයි. 이르දි බලයෙන් අග්‍රේසර බවට පත් වෙලා ඉන්න. ගුණයකින් එතකොට වෙනස්කම තියෙන. දහම් දැනුමින් අග්‍ර බවට පත් වෙච්ච උත්මයෝ ඉන්න. එහෙමයි. ඒ වගේ අර ඒ ගුණ සම්පatti වලින් වෙනස් වෙච්ච උත්මයෝ ඉන්න. එච්චරයි. ඒක සසර පිරූදයක් ඒක. එහෙම නික්ලේසි චිත්තසංතානයේ කිසි වෙනසක් නැහැ කිසි කෙනෙක්ගේ. එහෙමයි. කිසි කෙනෙක්ගේ වෙනසක් නැහැ. ආන් ඒකයි. එතන අරුබුද නැහැ. කලකෝලාහල නැහැ. මේක ඉතින් අපි තේරුම් අරගෙන වාසය කරන්න මේ සමාජ ජීවත් වෙනකොට මේක තමයි හැටි කියලා. එහෙමයි. අර ධර්ම පරියායට දැම්ම නම් ඉවරයි. ඔක්කොම ප්‍රශ්න ටික. මේ සමහර දෙමව්පියෝ දුකසේ ඉනෝ තමන් මහන්සියලා සලකලා මේ දරුවෝ කිසි ගාණක් නැතුව පැත්තකටලා ඉන්නවා. බලන්නේවත් නැහැ. ඒතර මං හිතනවා දුක් වෙන්න නෙමෙයි ඕන මේ ධර්මයට අනුව කල්පනා කරලා බලන්න ඕන. මේ ළමයි ලොකු වුණා. කාමයේ රැස් කරගත්තා. දැන් කාම විතරක වලින් හිත එන දැන් බහුලව යට වෙලා. ඒකත් එක ද්වේෂය. ඒකත් එක මොකද වෙන්නේ? කෙලෙහි ගුණ හිතල් නැති වෙලා යනවා. එහෙමයි. එහෙනම් දැන් මේ කෙලෙහි ගුණ නැතිවීමක් තියෙන්නේ. ඒක අපිට කරන්න දෙයක් නැහැ. අපි කළ යුතු උපකාරය අපි කළ ඉවරයි. කරුණාවෙන් මෛත්‍රියෙන් හිතාගෙන ඉන පිරිහුණු මනසක් නේ හැදිලා තියෙන්නේ කොට නේද? එහෙමයි ස්වාමීනි. පිරිහුණු මනසක් හැදිලා නම් තියෙන්නේ. ඒක නට ඇත්තටම සාප කරන්නේ නෙවෙයි තියෙන්නේ. අනුකම්පා කරන් තියෙන්නේ. හරින. එහෙමයි. ඇයි කෙලෙහි ගුණ නැති පිරිහුණු මනසක් නිර්මාණය වෙලා නම් තියෙන්නේ. ඒක නම් ජීවිතේ පියවරෙන් පියවරට ඉස්සරහට තියන්නේ සුගති ගමනකටද දුගති ගමනකටද? දුගති ගමනකටනේ. එහෙමයි. දුගති යන කෙනාට ආයේ ඉතින් බයින දෙයක් තියෙනවද? එහෙයි එහෙම ස්වාමීනි. නේද? එහෙයි. දුගති යන කෙනාට ගහන දෙයක් තියෙනවද? දුගති යන කෙනාට සාප කරන්න දෙයක් තියෙනවද? නෑනේ. මොකද කරන් තියෙන්නේ? අනුකම්පාවයි කරන් තියෙන්නේ. එහෙමයි. අනුකම්පාවයි කරන්න තියෙන්නේ. දැන් අපි තිරිසන් ලෝකේ සතෙක් දැක්කම අපිට ඇති වෙන්නේ මොකද්ද? අනුකම්පාවන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් බල්ලෙක් හපා කන්න ආවත් ඊළඟ දවසේ ගෙදරට එනකොට බයක් පොඩ්ඩක් ඇති වෙනවා. නමුත් අනුකම්පාවකුත් කෙලවරක තියෙනෝනේ අපිට මුට කන ටිකක් දෙන්න නැත්තම් කියලා. ඇයි ඒ තිරිසන් ලෝක නිසා. ඒ වගේ තමයි ඉතින්. කාම ඉදිරියේදී මේ සත්‍යයට කෙලෙහි ගුණ නැති වෙනවා. හරි පුදුමයි ඒක. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ වගේ ওই දේවල් එක්ක දැන් මේ වේපචිත්ති අසුරේන්ද්‍රයා මේ අතර තමයි දැන් මේ යුද්ධ හටගන්නේ. ඒතර පින්වත් මහණනි මේ වේපචිත්ති අසුරේන්ද්‍රය අසුර පිරිස ඇමතුවා කියනවා. පින්වත්නි ඔන්න දිව්‍ය අසුර යුද්ධයක් පටන් ගත්තා. අසුරය දින්නොත් දෙවියෝ පෙරදුනොත් එතකොට ඔය සක්‍ර දෙවියාවත් දෑත් දෙපා ඇතුළු බෙල්ල පස්වෙනි කොට බන්ධනයෙන් බැඳලා අසුරපුරේ මන් ළඟට අරගෙන එන්න ඕන කියලා වේපචිත්ති කිව්වා කියනවා. එයා තමයි දැන් යුද්ධෙම ප්‍රකාශ කරන්න ඉස්සෙල්ලා. එහෙමයි. පින්වත් මහණනි සක්‍ර දෙවියන්දලත් ඊට පස්සේ තවුතිසා දෙවියන් අමතලා කිව්වා කියනවා. ඒතර බිම්බලාගෙන ඉන්න බෑනේ. ඒ දැන් මොකද මෙයා රජෙක්නේ. එහෙයි ස්වාමීනි. තා පරිවාර පිරිසක් ඉන්නවනේ වගකීමක් තියෙන එතකොට. උතරේ වගකීමක් තියෙන කෙනාට මොකද වෙන්නේ? තව දෙයක් කරන්න වෙනවා අනිත් පැත්තට. එහෙමයි. කියනවා පින්වත්නි ඔය දිව්‍ය අසුර යුද්ධයක් පටන් ගත්ත දෙවියෝ දිනුවොත් අසුරය පෙරදුනොත් එතකොට ඔය වේපචිත්ති අසුරේන්ද්‍රයව දෙයක් දෙපාත් එක්ක බෙල්ල පස්වෙනි කොට බන්ධනයෙන් මැදලා ඒක කරන්නේ හරි පුදුමේ මානසික දෙයකින් කියලා කරන්නේ. පුණ්‍ය ශක්තියකින් වෙන්නේ මේක. එහෙමයි ස්වාමීනි. ඒතරේ මේ ලණුවෙන් ගැට ගන්නවා වගේ එක සිද්ධියක් නෙමෙයි මේක. අපිට මතක් වෙන්නේ ඒවනේ මනුස්ස ලෝක දේවල් නේ මතක් වෙන්නේ. මේක එහෙම එකක් නෙමෙයි. මේක දෙපා දෙයක් බෙල්ල කියන මේ ඔක්කොම එකට ගැට ගැහෙන දෙයක් තියෙනවා මේක. එහෙමයි. උතරේ බාහිරට පේන මේ ලණුවක් මුකුත් නැහැ ඒක. ඒ ඔක්කොම ගැට ගැහිලා. එහෙයි. ඒ එතකොට ඒවා අවයව ක්‍රියාත්මක වෙන්නේ නැහැ එච්චරයි. ඒ ඔක්කොම ගැට ගැහිලා තියෙන ලොක් වෙලා තියෙන. එහෙමයි ස්වාමීනි. ඒක මොකක් හරි මේ අදිෂ්ඨානකින් හරි මොකක් හරි කරනවද මන් දන්නෙත් නැහැ. ඒක මොකක් හරි සිද්ධියක් තියෙනවා එතන. එහෙමයි. බන්ධනයෙන් බැඳලා සුධර්මා දිව්‍ය සභාවේ මල් ළඟට අරගෙන එන්න ඕන කියලා කිව්වා කියනවා. ඒතර පීඩාකාරී අර ස්වභාවයක් නෑ. මේ දැන් මේ මනුස්ස ලෝකේ වගේ අර කඩුවෙන් කපාගෙන මරාගෙන එහෙම එකක් නෑ හිතේ. එහෙමයි ස්වාමීනි. පින්වත් මහන් ඉතින් යුද්ධෙදි දෙවියෝ දිනුවා කියනවා. අසුරේ පෙරදුනා කියනවා. ඒතර පින්වත්නි තවුත්සා දෙවියෝ දෙයක් දෙපාත් එක්ක බෙල්ල පස්වෙනි කොට වේපචිත්ති අසුරේන්ද්‍රය බන්ධනී බැඳලා බන්ධනයකින් කරන්නේ ඒක. එහෙමයි. සුධර්මා දිව්‍ය සභාවේ සක්‍ර දෙවියා ළඟට ඕන් අරගෙන ආවා කියනවා.
එතකොට පින්වත් මහණි දෑ දෙපා එක්ක බෙල්ල පස්වෙනිකොට බන්ධනයෙන් බැඳලා ඉන්න වේපචිත්ති අසුරේන්ද්‍රයා සුධර්මා දිව්‍ය සභාවට ඇතුළු වෙනකොටත් පිට වෙනකොටත් සක්‍රදේවි දැන් යාම යුද්ධ ප්‍රකාශ කළේ දැන්. එහෙමයි. සක්‍රදේවේන්ද්‍රයට අසභ්‍ය වචන වලින් බයිනවා කියනවා. අසභ්‍ය වචන වලින් බයිනවා කියනවා. පරුස වචන වලින් බයිනවා කියනවා. ආක්‍රෝෂ කරනවා කියනවා. පරිභව කරනවා කියනවා. එහෙමයි. හරි පුදුමයි දැන් මේ ගුණ පුරාගෙන ගියපු උත්තමයනේ. එහෙයි ස්වාමීනි. පින්වත් මහණට මාතලි රතාචාර්ය සක්‍රදේවේන්ද්‍ර ගාථා වලින් කියනවා පින්වත් ශක්තිවිඳුනේ වේපචිත්තිගේ නපුරු වචන ඉදිරියේ ඒව අසමින් ඉවසගෙන ඉන්නේ මොකද බයටද නැත්නම් බැරි කමකටද කියලා අහනවා කියනවා. එහෙමයි. ඒ උහුමත් අහන කට්ටිය ඉන්නෝනේ ඔය ASCII නේද? දැන් ඕනම තැනක මේ චරිත ටික ඉන්නවා. එහෙමයි ස්වාමීනි. මේ ASCII සමහර නිකමට සමහරලාට ඒ කෙනාට ආදරේට සමහරට අවුස්සන්න අදහසිනුත් එහෙම තියෙනවා සමහරට. එහෙමයි. ඇයි උඹ බය වෙලා දින්නේ ගහපන් කියන කට්ටිය නැද්ද ඔය ASCII? එහෙමයි. එහෙයි ස්වාමීනි. ඊට ඔය අතරේ කේලම් කියලා මෙයා කුප්පන කට්ටිය ඉන්නවා උතන ඔය අතරේ. ඒ අතරේ එහෙම දාලා මෙයා ලකුණු දා ගන්න කට්ටිය ඉන්නවා ඊට පස්සේ. එහෙමයි. ওই චරිත ඔක්කොම ඉන්නවා. ඒත් දිවි ලෝකෙත් දැන් මේ මාතලි කියන්නේ තමන්ගේ රතේ අරගෙන යන කෙනානේ. එයා කියනවා ඇයි බයට දණේ ඔබ වහන්සේ ඉවසන්නේ බැරි කමටද? සක්දිවිඳු හරි ආශ්චර්යමත්. එහෙමයි. පුදුම බුද්ධිමත්. බලන්න මේ ගෙදරක වුණත් මේ දිව්‍යත්වයට පත් වෙන හිත හදාගන්න හැටි මේ ගෙවල් දොරවල් වල ප්‍රශ්න හට ගන්නකොට පෞලි ප්‍රශ්න හට ගන්නකොට හිතන්න ඕන විදි. හරි ලස්සනයි. මම වේපචිත්තට බයෙන් ඉවසනව නෙමෙයි. බැරි කමට ඉවසනවත් නෙමෙයි. බුද්ධිමත්ම කටයුතු කරන මම වගේ කෙනෙක් මේ බාලයෙක් එක්ක හැප්පෙන්නේ යන්නේ මොකටද? ලස්සන නැද්ද? එහෙයි ස්වාමීනි. හරිම ලස්සනයි. දැන් දෙන්න ඕන පොඩි දඩුවමක් දෙනවා. මොකද ඒකට හේතුව තමන්ගේ දිව්‍ය පිරිසට කරදර කරනවට. එහෙමයි. ඒක පීඩාකාරී එකක් නෙමෙයි. අත් දෙක කකුල් දෙක බෙල්ල බැඳලා තියෙන යම් දෙයක් මොකක් හරි. යදම් දාලා තියෙන ඔය සාමාන්‍ය. එහෙමයි ස්වාමීනි. මම දැකලා තියෙනවා ඉස්සර සමහර කතාවල බෙල්ලටත් යදමක් දාලා අත් දෙකටත් දාලා කකුල් දෙකටත් දාලා එකම දම් බැලේ. එහෙමයි. ඒතර ඒ වගේ එකක් වෙන්න පුළුවන් සමහර විට. එහෙයි. ඒතර කියන මම මේ බැරි කමට ඉන්නව නෙමෙයි. බයට ඉන්නවත් නෙමෙයි. මම වගේ බුද්ධිමත්ව කටයුතු කරන කෙනෙක් බාලයෙක් එක්ක මෙහෙම හැප්පෙන එක සුදුසු නෑ කිව්වා. අන්න බුද්ධිමත් අය හිතන්න ඕන විදිය. එහෙමයි. හරි ලස්සන වැදගත් තැනක් මේක. ඒත් බුද්ධිමත් කෙනාගේ ස්වභාවය තමයි බුද්ධිමත් කෙනා දැනගන්න ඕන ආක්‍රෝෂ කරගෙන, පරිභව කරගෙන, නිඳා කරගෙන, අවලාද කරගෙන, කැලෑ පත්තර ගහගෙන, කෙලෙහි ගුණ නැතුව අනිත් පැත්තට දඟලනවා නම් එයා දැනගන්න ඕන මෙයා බාලයෙක්. එහෙමයි. ඒත් බුද්ධිමත් කෙනා තේරුම් ගන්න මම වගේ බුද්ධිමත් කෙනෙකුට මේ වගේ බාලයෙක් එක්ක හැප්පෙන යන එක මට සුදුසු නෑ. ඒක තමයි බුද්ධිමත් කෙනාගේ ලක්ෂණය. එහෙමයි ස්වාමීනි. ඒක බුද්ධිමත් බව. ඒක මහා ගුණයක් ඒක. එහෙයි. ඊට පස්සේ කියන ඉතින් වළක්වන්න කෙනෙක් නැත්තම් දැන් රණ්ඩුවට එන කෙනා පරස වචනේ වළක්වන්න කෙනෙකුත් නැත්තම් අඥාන උදවි බොහෝසෙයින් යුද්ධවල පැටලෙනවා කියනවා. දැන් අරය වළක්වන්න නැත්තම් මොකද වෙන්නේ? ඉවරයක් නැහැ නේ මරාගෙන කොටාගෙන මොනවා හරි ප්‍රශ්න හදාගෙන ඉන්නෝනේ ඊට පස්සේ. එහෙමයි ස්වාමීනි. ඒතර සමහරවිට මේ ගුණවත්කම් පුරන මේ අහිංසක පිරිසට යමක් කරගන්න හම්බෙන්නේ නැහැ එතකොට. ඒ නිසා තමයි නුවණැති කෙනා මොනවා හරි දඬුවමක් දීලා හරි බාලයව මේචල් කරලා තියනවා කියනවා. දැන් මෙතනින් අදහස් කරේ මොකද්ද කොට මේ? ඒතකොට දැන් වේපචිත්ති යුද්ධයකට ආවා. එතකොට මේ සක්‍රදේවිය මොකද්ද කරේ? දැන් මේ පිරිසට කරදරයක් වෙනවා. ඒ නිසා පොඩි දඬුවමක් දීලා මේ පොඩ්ඩක් මේ මේචල් කරලා තමයි තිවි පැත්තකට කළා. එහෙමයි. අනුන්ට කේන්ති ගිය බව දැනගෙන තමන් සිහිනුවණින් යුක්තව සංසිඳනව නම් මං හිතන්නේ බාලයව පාලනය කරන එක ඒ ක්‍රමය තමයි කියන හොඳම වැඩේ. හරි ලස්සනයි නේ. එහෙමයි ස්වාමීනි. ඒ වැදගත් බවයි බුද්ධිමත් බවයි ඥානයයි ගුණවත් බවයි ඔක්කොම තියෙනවා මේ වචන දෙක තුල තියෙනවා. එහෙමයි ස්වාමීනි. මොකක්ද තියෙන්නේ? අනුන්ට කේන්ති ගියා කියලා දැනගත්තාම ඒ වෙලාවට මොකද කරන්න ඕන? තමන් සිහිනුවණින් ඉන්න ඕන කියනවා. එහෙමයි. තමන් සිහිනුවණින් ඉන්න ඕන කියනවා. සිහිනුවණින් ඉඳලා තමන් සංසිඳෙන්න ඕන කියනවා. එහෙමයි ස්වාමීනි. බුද්ධිමත් බව, ප්‍රඥාව, එහෙයි. සිහිය, ගුණවත් බව ඔක්කොම තියෙන එතන තමයි. ගහ ගන්නවා කියන එක ඕන කෙනෙකුට කරන්න පුළුවන් නේ. අර පැත්තෙන් ගහ ගන්නකොට මේ පැත්තෙන් ගහන මේ තමන් සූදානම් වෙනවා කියන එක මොකද ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ඒක සසර පුරුදු.
හරින් ආක්‍රෝෂ කරද්දි පරිභව කරද්දි මෙහින් මේ පැත්තට රිටර්න් එක මේ ආක්‍රෝෂ කළ පරිභව කළ සූදානම් වෙනවා කියන එක ඒව සසර පුරුදු. ඒව සාමාන්‍ය කාරණා මහ ලොකු පුදුමයටපත් වෙන කාරණා නෙමෙයි. ඒව මේ ඕනම තැනක ඕනම රටක ඕනම විදිහක තියෙන ඒවා. මං හිතන්නේ බාලයව පාලනය කරන්න ඒක තමයි හොඳම කියලා කියන මං හිතන්නේ. එහෙමයි ස්වාමීනි. කොච්චර ලස්සන බුද්ධිමත් සුන්දර ප්‍රඥාවන්ත කියමනක්දනේ. මොකක්ද මේ කතාව? දැන් බලන්න අපේ හිතවල මේ හටගන්න කේන්තිය පාලනය කරන ක්‍රම මම මේ ඒක මේ දේශනා ගත්තේ. එහෙමයි ස්වාමීනි. කතන්දරයක් වුණාට ලස්සන වටිනවා මේක. අනුන්ට කේන්ති ගිය බව දැනගෙන මොකද්ද කරන්න ඕන? තමන් සිහිනුවණින් ඉන්න ඕන කියන. තමන් සිහිනුවණින් ඉඳලා ඉතින් තමන් සංසිඳෙන්න ඕන කියන. මෙයාට කේන්ති ගිහිලා තියෙන්නේ. මේ කේන්ති පිට මැරුණොත් මේ හතර පායයි දන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. එහෙම නෙවෙන්නේ නේද? කියලා තමන්ගේ හිත සංසිඳව ගන්න. ඒක තමයි කියන බාලයාව පාලනය කරන්න තියෙන හොඳම ක්‍රමය ඒක තමයි කියන. එහෙමයි. නැත්තම් මොකද වෙන්නේ ඕකෙන්? තමන් නොසන්සුන් වෙලා තමන්ගනුත් වචනයක් පිට වුණොත් එහෙම ඊට පස්සේ අනිත් කෙනා වෛරයෙන් ඉන්න කෙනාගේ වෛරය තව මොකද වෙන්නේ? තව පෝෂණය වෙනවා. එහෙමයි. ඊට පස්සේ මේ වෛරය පෝෂණය වෙනකොට මොකද වෙන්නේ? ඊට පස්සේ එයාට පලි ගන්න හිතනවා තව. එහෙම නෙවෙන්නේ. එහෙමයි. ඊළඟට ඒ අදාළ කෙනාගෙන් පලි ගන්න වෙන්නේ නැත්තම් ඊළඟට තමන්ගේ ගෙදර කෙනෙක්ගෙන් පලි ගන්න හිතන සමහර විට. සමහරට තමන්ගේ පුතෙක්ගෙන් පලි ගනි. එහෙයි ස්වාමීනි. දියණියෙක්ගෙන් පලි ගනි. අම්මගෙන් පලි ගනි. තාත්තගෙන් පලි ගනි. බිරිඳගෙන් පලි ගනි. එහෙම නැත්නම් සැමියාගෙන් පලි ගනි. වෙන්න බැරිද? එහෙමයි. ඥාතියෙක්ගෙන් පලි ගනි. ඔහොම වෙච්ච අවස්ථා නැද්ද මේ ලෝකේ? ওই සිද්ධි ටික සිහි කරන්න පුළුවන් නම් තමන් සංසිඳෙන්නේ නැද්ද? සංසිඳනවනේ. එහෙමයි. තමන් කිපුණොත් තමන්ට හෝ තමන්ගේ කෙනෙකුට හරි හානි කරන්න පුළුවන්. මාතලිය කියනවා ඊට පස්සේ පින්වත් සක්දිවිඳුනි ඔය ඉවසීම ගැන මම එක්තරා වරදක් දකිනවා කිව්වා. දැන් බලන්න මාතලියට පේන විදියනේ. එහෙමයි ස්වාමීනි. බලන්න මේ ප්‍රඥාව වැඩි කෙනා අඩු කෙනාගේ වැඩි කෙනාගේ වෙනස මේ. මම ඔය ඉවසීමේ මේ සීමාවක් දකින්නවා වරදක් දකින්නවා කිව්වා. යම් විටක ඉවසනකොට මෝඩය හිතන්නේ මෙයා මට බයෙන් ඉන්නවා කියලා. මෝඩය හිතන්නේ මොකද්ද? දැන් මේ රතාචාර්යයත් ටිකක් මාතලිත් යම් බුද්ධියක් තියෙනවා. මොකද්ද කියන්නේ? මේ ඉවසනකොට මෝඩයට හිතෙනවා කිව්වා මේ අපි බයෙන් ඉන්නවා කියලා. පැනල් දුවනවා වගේ අඥාන කෙනා ඉවසන කෙනාවමයි මේ යට කරගෙන යන්නේ කියලා කිව්වා. කවුද මේ දැන් මේ කියන්නේ? මාතලි. මේ මාතලියට එන ඉතින්. දැන් බලන්න අපි ලෝකෙ ඉන්නකොට ඉතින් අපි මාතලී කෙනෙක් වෙනවද? එහෙමයි. මේ සක්දේඳු වගේ හිතක් හදා ගන්නවද කියලා අපි සැලකිලිමත් වෙන්න ඕන. එහෙම නැත්නම් දීපචිත්තගේ හිත හදා ගන්නවද කියලා. එහෙමයි. දැන් මෙතන චරිත තුනක් තියෙනවා. එතන මේ චරිත තුනට අනුව අපේ චරිතෙත් පණ පවා ගන්න පුළුවන් තම තමන්ට. එහෙමයි. බලන්න සක්දිවිඳුගේ උත්තරීතරයේ උදාර හිතේ ස්වභාවය. මෙයා මේ ඉවසන්නේ මට බයෙන් කියලා කෙනෙක් හිතුවත් කමක් නැහැ මාතලී. නැතත් කමක් නැහැ මාතලී කිව්වා. එහෙමයි. උතුම් යහපත නම් තමා තුළ යහපත් ගුණධර්ම ඇති කර ගැනීමයි. එන උතුම්ම දේ කුමක්ද? තමන් තුළ යහපත් ගුණධර්ම ඇති කර ගැනීම තමයි උතුම්ම දේ. ඔතෙන්ට කවුද ඉන්නේ මේ ලෝකේ? එහෙමයි ස්වාමීනි. ආක්‍රෝෂ ඉදිරියේ පරිබලන්න මේ වෛරය සංසිඳන ක්‍රමය මේ. දැන් මාතලී කල්පනා කරන විදිහට වෛරය පෝෂණය වෙනවා. සක්දිවිඳු කල්පනා කරන විදිහට මොකද වෙන්නේ? වෛරය සංසිඳනවා. එහෙමයි. මේක තේරුම් ගන්න අන්නේ මේ දේශනාව ඉස්මතු කිරීමේ ප්‍රධාන පරමාර්ථය ඔන්න ඕක. වෛරය සංසිඳන විදිහට කල්පනා කරන්න කතා කරන්න තමයි දක්ෂ වෙන්න ඕනේ. ප්‍රශ්න ඉදිරියේ. දැන් ඊතර කියන දැන් පළවෙනි කාරණේ මොකද්ද කිව්වේ? මේ නිසා මේ ආක්‍රෝෂ කරන ඉදිරියේ පරිභව කරන ඉදිරියේ සිහියෙන් ඉන්න එක වටිනවා. හිත සංසිඳව ගන්න එක වටිනවා. එහෙමයි. ඒයට පෙරලා වචන නොකියන එක වටිනවා. යහපත් ගුණයක් තුළ පිහිටලා ඉන්න එක වටිනවා. ඒගොල්ලෝ බයෙන් කියලා හිතුවක් ප්‍රශ්නයක් නැහැ කිව්වා. එහෙම නැත්නම් ඒගොල්ලෝ මේ වෙන දෙයක් හිතුවක් ප්‍රශ්නයක් නැහැ කිව්වා. අපිට ඒක අදාළ නැහැ කිව්වා. මෙයා මේ ඉවසන්නේ බයෙන් කියලා කෙනෙක් හිතුවක් කමක් නැහැ නැතත් කමක් නැහැ. මොකද වෙන්නේ? ලෝකයා හිතන දේ අපිට අදාළ නැහැ. එහෙමයි. උතුම් දේ වෙන්නේ තමන් යහපත් ගුණේ පිහිටලා ඉවසගෙන වාසය කිරීමයි. ඉවසීම උතුම් දෙයක් මාතලී කිව්වා. එහෙමයි. ඉවසීමේ ගුණ කියන හැටි. එහෙමයි. මේ ක්‍රෝධය දුරු කරපු දෙමව්පියන්ට සලකපු පරුස වචන කියන්න ඕන තැන මිහිරි වචන කතා කරපු බොරු කියන්න ඕන තැන බොරුව නොකියපු කේලම් කියන්න ඕන තැන කේලම නොකියපු
මසුරුකමින් යට වෙන්න ඕන තැන මසුරුකමින් යට නොවෙච්ච හිතේ ස්වභාවය තමයි ඔය තියෙන්නේ. එහෙමයි. ඉවසීමේ ගුණයට ලස්සනට එනවා අනිත් පැත්තට. එනගේ මසුරු බව අඩු එකේ රහස. එහෙමයි ස්වාමීනි. ක්‍රෝධය පාලනය කරපු එකේ රහස. පරුස වචන නොකියපු එකේ රහසයි. එහෙනම් මේ ජීවිතයවත් පරුස වචන නොකියන මහන්සි ගන්නවා. එහෙමයි. මේ ජීවිතය ක්‍රෝධ නොකරින මහන්සි ගන්නවා. මේ ජීවිතය මසුරු නැති හිතින් ඉන්න මහන්සි ගන්නවා. පිනක් තියෙනවා නම් අපේ දේවල් ලේසියෙන් නැති වෙන්නේ නැහැ. පිනක් නැත්තම් අපේ දේවල් අපි ගාව තියෙන්න ඕන දේ කොහොමද නැති වෙලා යනවා. එහෙමයි පිනක් ස්වාමීනි. නැත්තම්. එහෙම හිතන්න ඕන. යම් කෙනෙක් අතිශයින් බලවත්ව ඉඳගෙන දුර්වල කෙනෙක්ගේ නින්දා පහස ආදී ඉවසනවා නම් ඒක තමයි කියන ලොකුම ඉවසීම. මේක ලස්සන කාරණාවක් මේක. එහෙමයි දැන් ස්වාමීනි. බලවත් කෙනෙක් දුර්වලයෙක්ගේ නින්දා පහස ඉවසනවා කියන එක හරි අමාරු දෙයක් ඒක. බලවත් වෙලා ඉඳගෙන එහෙමයි. අපි හිතමු ආයතනික හරි ගෙදරක හරි ප්‍රධානියෙක් කියලා රටක හරි දුබල කෙනෙක්ගේ කැලෑපත්තර ඉවසනවා. ඒක ලොකු ඉවසීමක් ඒක. එහෙමයි. මොකද මෙතන කියනවා බැරි කෙනා කොහොමත් ඉතින් බැරි කියලා හිතාගෙන ඉවසනවනේ. අහන සක්දේන්ද්‍ර හිතනේ. එහෙමයි ස්වාමීනි. මොකද කියන්නේ බැරි කෙනා හැමතිස්සෙම කොහොමත් බයට හරි ඉවසනවා. දැන් බලවත් කෙනාට බයක් නැහැනේ කාටවත්. අර කෙනාට ඕන හානියක් කරන්න පුළුවන් නේ. බලවත් කෙනාට. එහෙමයි ස්වාමීනි. නම බලවත් කෙනා හරි ආශ්චර්යයි කියනවා. මොකද වෙන්නේ? බලවත් කෙනා දුබල කෙනාගේ වචන ඉවසනව නම් ඒක ඉවසීම අතර අග්‍රම ඉවසීමක් කියනවා. ලොකු ඉවසීමක් කියනවා. දැන් මෙතන මේ කතා කරන්නේ ඒකයි. දැන් සක්දෙවිඳු කියලා කියන්නේ දෙදිව්ලොවටම අධිපති. දෙදිව්ලොවටම අධිපති කෙනාට මොනවද කරන්න බැරි? එහෙමයි ස්වාමීනි. ඕන දෙයක් කරන්න පුළුවන්. නමුත් ඒ වෙලාවේ දුබල කෙනෙක්ගේ වචන ඉවසනව නම් ඒක අසරිමත් ඉවසීමක් කියලා. දුබල කෙනාට ඉතින් කොහොමත් හැමතිස්සෙම ඉවසනවනේ. මාතලේට කිව්වා. එහෙමයි. යම් කෙනෙක් කිපෙන කෙනාට පෙරලා කිපුණොත් ඒකින් පාඩු සිදු වෙන්නේ Tamanටමයි කියන. කිපෙන කෙනාට පෙරලා කිපුණොත් මොකද වෙන්නේ? පාඩුව කාටද? Tamanට. එහෙමයි. ඊළඟට කියනවා ඒකින් කේන්ති ගිය කෙනාව හඳුනගෙන පෙරලා කිපෙන්නේ නැත්නම් එයා තමයි ජය ගන්න දුෂ්කර වූ යුද්ධය ජය ගන්නේ කිව්වා. එහෙමයි ස්වාමීනි. මේක ලස්සන කාරණාවක්. මොකද කිපිල Tamanට ගරහද්දි ආක්‍රෝෂ කරද්දි පරිභව කරද්දි නිඳා කරද්දි Tamanගේ හිතවත් අයට ගරහද්දි හිතවත් අය විවේචනය කරද්දි කැලෑපත්තර ගහද්දි ඒ දේට පෙරලා කිපෙන්නේ නැතුව ඉවසගෙන ඉන්න පුළුවන් නම් Tamanගේ හිතේ පැන නගින ක්‍රෝධය පාලනය කරගෙන එහෙමයි ස්වාමීනි. දුෂ්ට වචන පාලනය කරගෙන ඉන්න පුළුවන් නම් ඒක දුෂ්කර යුද්ධයක් ජයගත්තු කෙනෙක් කියන එක. දුෂ්කර යුද්ධ කියන්නේ මෙන්න මේවට මාත්‍ය. දුෂ්කර යුද්ධ මේවා. සසරි කරන් සසරි අනිත් යුද්ධ නම් අපි සසරි ඕන තරම් කරලා ජය අරගෙන ඇති. අපිට තාමත් ජය ගන්න බැරි වෙච්ච යුද්ධ මොකද්ද? මේ ක්‍රෝධය. එහෙමයි ස්වාමීනි. නින්දා පහස ඉදිරියේ ඉවසන්න පුළුවන් හිත. අවලාද කිරීම ඉදිරියේ ඉවසන්න පුළුවන් ලස්සන හිත. දමණය වෙච්ච හිත. චෝදනා කරද්දී ගරහද්දී නින්දා කරද්දී හින් පාස් කරද්දී කැලෑපත්තර ගහද්දී ඉවසන්න පුළුවන් ලස්සන හිත. එහෙමයි. තමන්ට අසත්කාර අසම්මාන දක්වද්දී තමන් සලකලා තියෙන තමන්ට සලකන්නේ. එතකොට කොච්චර පීඩාවක් ඇද්ද? එහෙමයි. ඉවසන්න පුළුවන් නම් ජයගත්තු කෙනෙක් කියා. තමන් හොයලා බලලා කටයුතු කරපු අය මේ ලෝකේ ඉන්නවා. තමන්ට ප්‍රශ්නයක් වෙච්ච වෙලාව කිසි ගාණක් නැතුව ඉන්නවා. ඉවසගෙන ඉන්නවා. ඒක තමයි ලොකුම ජය කියනවා. එහෙයි ස්වාමීනි. ඒක තමයි මේ උදාාර චරිතයක් නිර්මාණය වෙන තැන. උදාාර චරිතයක් නිර්මාණය වෙන තැන. හරි අසරිමත් දැන් මේ වගේ දහම් පණිවිඩයක් මේ ධර්මදායාදී දෙන පිරිස මේ ලෝකෙට මේ දෙනකොට ඉවසන්න හිතක් ඉවසීමට සාදුකාර දීලා අනුමෝදන් වෙන කී දෙනෙක් හිටියොත් පින කාටද? එහෙමයි. එහෙම නේද? ඉවසන්න අදිෂ්ඨානයක් හිතේ උපදව ගත්තොත් එහෙම සමහරට ගෙවල් දොරවල් වල මේ සමගි අසමගි වෙලා ප්‍රශ්න හට අරගෙන දුකටපත් වෙලා දුම්නසටපත් වෙලා ඉන්න අයට මේ බණපද ඇහෙනකොට එයාගේ හිතවල තියෙන දුක් ශෝක සුසුම් නැති වෙලා ගියොත් එහෙම. එහෙමයි. එන සංසාරේ Tamanට ප්‍රශ්න වෙනකොට දුක් ශෝක සුසුම් නැති කරන එහෙනම් පණිවිඩය දෙන්නට කෙනෙක් ඉඳීවි.
එහෙමනේ වෙන්නේ. එහෙමයි ස්වාමී. තමන් විවිධ ප්‍රශ්න වලට මැදිහත් වෙලා තමන් ශෝකයෙන් දුකෙන් ඉන්නකොට තමන්ගේ දුක දුරු කරන දහම කියන කෙනෙක් ඉදී. ඇයි ඒ? තමන් ලෝකයට ඒ දහම දෙනවනේ. එහෙමයි. තමන් අමෘතය දන් දෙන කෙනෙක් වුණා. තමන්ට අමෘතය දන් දෙන කෙනෙක් ඉදී සසරේ. එහෙමයි. තමන් ලෝකයට කල්යාණ මිත්‍රයෙක් දුන්න නම් තමන්ට සසරේ කල්යාණ මිත්‍රයෙක් ලැබී. එහෙමයි. බලන්න මේ කොච්චර ලස්සන සක්දෙවිඳු කියූ මේ පණිවිඩේ. ඉවසීමේ ආනිසංස විස්තර කරන මේ පණිවිඩේ. එහෙමයි. මේ යුද්ධයක් මොහොතක පරුස වචන කියලා පෙළෙන මොහොතක සුන්දර සිතක් හදාගෙන ඉවසගෙන ඉන්න පණිවිඩේ. එහෙමයි. මේ දුර්ලභ දේවල් මේ අහන්න ලැබෙනවා කියන එක. එහෙමයි ස්වාමී. දෙවියන් අතර සිදුවෙන මේ කතා බහ අහනවා කියන එක හරි දුෂ්කර දෙයක්. දුර්ලභ දෙයක්. එහෙමයි. දෙවියන් අතර මේ වගේ උත්තම සිතක් දරාගත්තු මහෝත්තමයෙක් මේ තමන්ගේ අනිත් අයට කියන මේ සුන්දර පණිවිඩ අපිට මේවා ලේසියෙන් අහන්න හම්බෙන්නේ නෑනේ. එහෙමයි. අනුන්ට කිපුණු බව අනුත් කිපුණු බව දැනගෙන තමන් සීනුවනින් සංසිඳනව නම් තමාටත් අනුන්ටත් දෙපැත්තටම යහපත සලසනවා. තමාටත් අනුන්ටත් දෙපැත්තටම සිත සලසන කෙනා ගැන ධර්මී අදක්ෂ ජනය හිතන්නේ ඔහු මෝඩයෙක් කියලා. එහෙමයි. ඒතර අදක්ෂ මෝඩ කට්ටියට තමයි මොකද්ද හිතෙන්නේ? මේ මෙයා මෝඩයෙක් කියලා. ඉවසන කෙනා දිහා මෝඩයෙක් විදිහට බලන්නේ මෝඩයෙක් මිසක ඥානවන්තයෙක් නෙමෙයි. එහෙමයි ස්වාමී. ඊට බුදුරජාණන් දේශනා කරන ලස්සන කාරණාව. හරි ලස්සනයි. එහෙමයි. පින්වත් මහණිය ඔය සක්‍ර දේවේන්ද්‍රය තමන්ගේම පුණ්‍ය විපාකෙන් ජීවත් වෙන කෙනෙක්. තමන්ගේම පුණ්‍ය විපාකෙන් ජීවත් වෙන්නේ. තව්තිසා දෙවියන් අතර සැප සම්පත් වලිනුත් අධිපති බවනුත් ආණ්ඩු කරන කෙනෙක් කිව්වේ. එහෙමයි. පිනෙන් පනයි දන් දීලා එහෙමයි ස්වාමී. පෘතහත් සමාදම් වෙලා පුණ්‍ය 이르දියකින් 이르දිමත් වෙලා ඉන්නේ. එහෙමයි. පුණ්‍ය 이르දියකින් 이르දිමත් වෙලා ඉන්නේ. ඒ 이르දියෙන් අධිපති බවට පත් වෙලා එහෙම ඉන්න උත්තමයා තමන්ගේ අනිත් පිරිසට අනුශාසනා කරන විදිය මේ. එහෙමයි. ඉබදු කෙනෙක් පවා ඉවසීමේ ගුණ කියනවා පින්වත් මහණෙනි. කීකරු භවයේ ගුණ කියනවා පින්වත් මහණෙනි. ඉතින් පින්වත් මහණෙනි එවන් සක්‍ර දේවේන්ද්‍රය පවා දෙව්ලොවට අධිපති වෙලත් ඉවසීමේ ගුණ කියනවා නම් කීකරු භවයේ ගුණ කියනවා නම් ආක්‍රෝෂ නොකිරීමේ ආනිසංස කියනවා නම් මෙබඳු ඊතා පිරිසිදු දේශනා කරන ලද සසර දුකක් ගැන කියලා දෙන චතුරාර්ය සත්‍ය ගැන කියලා දෙන අමා නිවනට පමුණුවන මේ ධර්මයක් විනයක් ඇති මේ ශාසනයේ පැවිදි වෙලා ඉන්න ඔබ ඉවසන්න ඕන පින්වත් මහණෙනි කියලා. එහෙමයි ස්වාමීනි. කීකරු වෙන්න ඕන පින්වත් මහණෙනි. එතකොට තමයි පින්වත් මහණනි ශාසනය සෝභමාන වෙන්නේ කියලා. එහෙමයි. එහෙනම් මේ ශාසනය සෝභමාන කරන්නේ කොහොමද එහෙනම්? ඉවසීමෙන්. එහෙමයි. කීකරු භවෙන්. එතකොට මේ එහෙනම් ශාසනය බබලවන කෙනෙක් වෙනවා කියලා හිතනවා කෙනෙක්. මොකද්ද කරන්න ඕන? තමන් ඉවසන කෙනෙක් වෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. තමන් කීකරු කෙනෙක් වෙන්න ඕන මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ සංඝරත්න ඉදිරියේදී. එහෙමයි. තමන් ගුණ සම්පන්න කෙනෙක් වෙන්න ඕන. සීල සම්පන්න කෙනෙක් වෙන්න ඕන. එතන තමයි තමන් ශාසනය සෝභමාන කරන කෙනා බවට පත් වෙන්නේ. අනිත් බාහිර ලෝක දේවල් වලින් ඇත්තටම ශාසනය සෝභමාන කරන්න බෑ. එහෙමයි. හැබැයි විදියටම ශාසනය සෝභමාන වෙන්නේ කොහොමද? මේ පැවිදි වෙලා ඉන්න පිරිසත්, ගිහි උපාසක උපාසිකා පිරිසත් මොකද්ද කරන්න ඕන? ඉවසන අය බවට පත් වෙන්න ඕන. ඒ නිසානේ ඇත්තට මේ ශාසනයට චෝදනා නැති වෙන්නේ එතකොටනේ. එහෙමයි. සමහර අය ඉන්නෝ සිල් රිද්ද ඇඳගෙන ඉන්නෝ, සිවුරු දාගෙන ඉන්නෝ, සමහරට ඉවසන්න ඕන තැන ඉවසන්නේ. යටත් වෙන්න ඕන තැන යටත් වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? බලන් ඉන්න අයට පේනවා මේ මොකද්ද මේ? ඒතර ඒගොල්ලොත් ඉවසන්නේ නැහැ. එහෙමයි ස්වාමී. ඒතර ඒගොල්ලොත් කීකරු වෙන්න ඕන තැන කීකරු වෙන්නේ නැහැ. ගුණධර්ම පුරන්න ඕන තැන පුරන්නේ නැහැ එතකොට. එහෙමයි. එතකොට මොකද වෙන්නේ? එතකොට පිරිසක් නැහැ මේ ශාසනය පිළිවෙත් පුරන. හරි පුදුමයි ඒක. එතනමයි ශාසනයේ විනාශය අන්තර්දානයේ තියෙන්නේ. එහෙමයි. ඉවසන්න ඕන තැන ඉවසන්නේ නැත්නම් ඒකනේ දැන් බුදුරජාණන් වහන්සේ දැන් ඔය ප්‍රාතිමෝක්ෂය ගැන කියද්දි කියන්නේ දැන් මේ කන්ති පරමන් තපෝ තිතික්ඛා ඉවසීම තමයි කියන උතුම්ම තපස. පැවිද්දෙක්ගේ තියෙන ගිහියෙක්ගේ තියෙන
ඉවසීමක් ඇද්ද? ඒක තමයි කියන මේ ලෝකේ උපත මේ බලවත්ම තපස්. ඒ තපස තියෙනවා නම් මේ ශාසනය සෝභමාන වෙනවා. ඒතර අදටත් මේ ශාසනය මේ සෝභමාන වෙලා තියෙන්නේ කුමක් නිසාද? අදටත් මේ ශාසනය සෝභමාන වෙලා තියෙන්නේ මෙන්න මේ ගුණය නිසා. එහෙමයි ස්වාමීනි. අදටත් තාම ඉවසන පිරිසක් ගිහි පැවිදි දෙපාර්ශ්වයේ ඉන්නවා යම් ප්‍රමාණයකට. එහෙමයි. අදටත් මේ පිරිසිදු උපසම්පදා සීලයක් රැකගෙන ඉවසගෙන ඉන්න පුළුවන්. ඇයි මේ කාමයේ ඔස්සේ පන්සිල් වල රකින්න බැරි ලෝකේ උපසම්පදා සීලයක් පිරිසිදු රැකගෙන ඉන්න පිරිසක් ඉන්නවා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ කෙනාට තමයි භික්ෂුව කියන විවහාරය මේ භාග්‍යතුන් වහන්සේ පනවන්නේ. භික්ෂුව කියන විවහාරය පනවන. ඒතර භික්ෂුව කියන විවහාරය මේ ලෝකෙට දෙන්නේ ඒතර මේ උපසම්පදා සීලයක් රැකගෙන ඉන්න පුළුවන් හොඳ ඉවසීමක් යට තියෙනවා. ඒතර ක්‍රෝධය දුරු කරන, වෛරය දුරු කරන, මානය දුරු කරන ඉවසීමක් තියෙනවා. එහෙමයි. ඒතර ඒව දුරු කරනවා නම් එතන කලකෝලාහල නැහැ. අර්බුද නැහැ. කලාපෙලා ගැනීම නැහැ. එනකොටා ගැනීම නැහැ. එතන ශාසනයේ බබලට. එහෙමයි. එතන සුවපත් වූ සිත් නිර්මාණය වෙනවා. සත්පුරුෂ ජනයා බිහි වෙන පටන් ගන්නවා. එන මේ ශාසනය සෝභමාන කරන උදාරමී පණිවිඩේ ඒ නිසා අපි නිතර හිතන්න ඕන එකක් මේක. මේ අච්චේ කියලා මේ අක්කෝද කියලා ලස්සන තව සූත්‍රයක් තියෙනවා. හරි ලස්සනයි. එහෙමයි ස්වාමීනි. ඒ දේශනා භාග්‍යතුන් වහන්සේත් සවැත් නුවර ජේතවනාරාමේ ඉන්න කාලේ භික්ෂුන් වහන්සේලා දෙනමක් අතර ඒත් රණ්ඩුවක් හට අරගත්තා. දැන් එකිනෙක කෙනාට කරුණු තේරුම් කළ දුන්නට මහන්සි ගත්තෙත් නැහැ. එකිනෙක කෙනා සංසිඳින මහන්සි ගත්තේ නැහැ. එහෙමයි. ඒතර බුදුරජාණන් දේශනා කරන ලස්සන කාරණාවක් පින්වත් මහණෙනි මේක ඉස්තර සිදුවෙච්ච දෙයක් කියනවා. මොකද්ද? පින්වත් මහණෙනි සක්‍ර දේවේන්ද්‍රයා සුධර්මානම් වූ දිව්‍ය ස්වභාව ඉඳගෙන තව්තිසා වැසි දෙවියන් සතුටු කරවමින් ලස්සන ගාථාවක් කියනවා. මොකද්ද? ක්‍රෝධයේ විසින් ඔබ යට කර දමන්න නම් එපා. ශක්තිවිඳු කියනවා කියන්නේ. එහෙමයි ස්වාමීනි. කේන්ති ගිය කෙනෙක් එක කේන්ති ගන්න නම් එපා. ශක්තිවිඳු කියනවා කියන්නේ. එහෙමයි. ආර්යයන් වහන්සේලා තුල හැමතිස්සෙම ක්‍රෝධ නොකිරීමත් අවිහිංසාවක් තියෙනවා. එහෙමයි. දැන් අර මනුස්ස ලෝකේ ආර්යයන් වහන්සේලා ගැන කියලා කියනවා කියන්නේ දැන් මේ එහෙමයි. සමහර දෙවියන් අතරත් ඉතින් ගුණධර්ම පුරපු බුද්ධ ශාසනය පිළිවෙත් පුරපු අය ඉන්නෝනේ. ආර්යයන් වහන්සේලා අතර තියෙන ප්‍රධාන ගුණධර්මයක් තමයි කියන්නේ මොකද්ද? ක්‍රෝධ නොකිරීමයි අවිහිංසාවයි. ක්‍රෝධෙත් එක්කම බැඳිච්ච එකක් තමයි හිංසාව කියන එක. එහෙමයි ස්වාමීනි. හිංසා කරන්න හිතනවා. ඒකත් එක තමයි ආක්‍රෝෂ කරන්නේ, පරිභව කරන්නේ, නින්දා කරන්නේ, කැලෑ පත්තර ගහන්නේ, අනිත් අයගේ දේවල් කඩා කප්පල් කරන්නේ. ඒ ඔක්කොම කරන්නේ කොමක් එක්කද? ක්‍රෝධයෙන් වෙලී ගියාට පස්සේ හිංසාවට හිත පෙළඹිලා යනවා. එහෙමයි. ඒ වුණාට පාපී මිනිස්සුන්ව ක්‍රෝධයේ විසින් යටපත් කරන්නේ පර්වතයකින් යට කරනවා වගේ කිව්වා. පාපී මිනිස්සු. එහෙමයි. මේ වගේ ලස්සන කරුණු කියනවා දෙවියන් අතර ශක්තිය. හරි පුදුමයි ඒක. එහෙමයි ස්වාමීනි. අච්චේ කියලා තව සූත්‍රයක් තියෙනවා. ඒ දවස්වල ඒත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටිනකොට භික්ෂුන් වහන්සේලා දෙනමක් අතර රණ්ඩු දබරයක් හටගත්තා. ඒතර එක භික්ෂුව මහාඩීම් බැන වැදුනා කියනවා. එහෙමයි. අන්තිමේදී භික්ෂුව අනිත් භික්ෂුව ළඟ තමන්ගේ වරදක් හැටියට පිළිගත්තා කියනවා. ඒතර භික්ෂුව සමාව දුන්නේ නැහැ කියනවා. එහෙමයි. වරදක් හැටියට පිළිගන්නව සමාව දුන්නේ නැහැ කියනවා. බුදුරජාණන් ඒතර භික්ෂුන් වහන්සේලා භාගතුන් වහන්සේ මේ කාරණේ කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ කරුණ සැලකලා කියනවා. මේ ඊට පස්සේ පින්වත් මහණෙනි මෝඩය දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමන්ගේ වරදක් හැටියට දකින්නේ. එයත් මෝඩෙක් කියනවා. එහෙමයි. ආන්න වැදගත් ලස්සන කාරණාවක්. තමන්ගා වරදක් තියෙනකොට ඒ වරදක් විදිහට දකින්නේ නැත්නම් ඒක මෝඩකමට අයිති. අඥානකමට අයිති. අනිත් එක්කෙනා දැන් වරදට සමාව ගන්නවා කියනවා. සමාව දෙන්නේ නැහැ කියනවා. එයත් අඥානෙක් කියනවා. සමාව දෙන්නේ නැති කෙනා. සමාව දෙන්නේ නැති කෙනාත් අඥානෙක්. එහෙමයි ස්වාමී. ඒ සමාව වරදක් හැටියට දැකලා සමාව ගන්නව නම් ගනිද්දි සමාව දෙන්න තරම් අර ඥානවන්ත වෙන්න එපායි. එහෙමයි ස්වාමීනි. මෙයාට වරදක් හැටියට දකින්න තරම් නුවණක් තියෙනවනේ සාදු කියලා අනුමෝදන් වෙන්න පුළුවන් ගුණයක් තියෙන්න එපායි. එහෙමයි. ඒක නෑ. එහෙයි. අද ගොඩක් අයට ඉන්න ඕනේ පොඩි වැරදීමක් වෙච්ච ගමන් බලාගෙන ඉන්න ගරහන්.
සමහරට එයා වරදක් විදිහට දැකලා නිදහස් වෙන්න කටයුතු කරනවා. නමුත් ගරහන කට්ටිය බලන් ඉන්නවා. එහෙමයි. අඥානකම තියෙන්නේ. හරි පුදුමයි ඒක. එහෙයි ස්වාමීනි. පින්වත් මහණනි මේ දෙන්නම මෝඩයෝ කියනවා. මේ දෙන්නම අඥානයෝ කියනවා. මොකද්ද අඥානකම? වරදක් ඇදීට පිළිගන්නේ නැත්තම් ඒකත් අඥානකමක්. වරදක් වුණාට පස්සේ ඒක සංවරයේ පිණිස ගිහිල්ලා සමාව ඉල්ලුවට පස්සේ මම මෙහෙම වරදක් වුණා මගේ අතින් මෙහෙමයි කියලා ඉවරලා ඒකට සමාව දෙන්නේ නැත්තම් ඒ දෙන්න නැති කෙනෙක් කවුද? දෙන්න නැති කෙනෙක් අඥානෙක් කියනවා. එහෙමයි. එහෙනම් මේ අඥානකම් අපි හොඳට තේරුම් ගන්න ඕන මේවා. එහෙනම් වරදක් විදිහට දකින්න නැත්නම් මොකද්ද ඒක? ඒකත් අඥානකමක්, මෝඩකමක්. එහෙමයි. ඊළඟට මේ වරදට සමාව දෙන දක්ෂ නැත්නම් ඒකත් මොකද්ද? ඒකත් අඥානකමක්, මෝඩකමක්. නමුත් පින්වත් මහණනි ඥානවන්තයෙක් ඉන්නවා. ඒ ඥානවන්ත දෙන්නෙක් ඉන්නවා කියන වරද හැටියට දකින්නව නම් ඒක ඥානවන්තකමක් කියන. එහෙමයි. ඒ කියන්නේ කී වරදක් විදිහට දැකලා ගිහින් සමාව ඉල්ලුවට පස්සේ කෙනෙක්ගෙන් සමාව දෙන්න දක්ෂ නම් එයා. ඒකත් ඥානවන්තකමක් කියනවා. ඉන්න මේ ඥානවන්තයෙක් කියනවා කියන එක හරි දුෂ්කර කාරණාවක්. එහෙමයි. මේ ඥානෙ නැති කරන ප්‍රධානම කාරණේ තමයි ක්‍රෝධය. මේ නීවරණ. එහෙමයි. පින්වත් මහණනි මේක ඉස්සර සිදුවෙච්ච දෙයක්. ඒ සක්‍ර දේවේන්ද්‍රයා සුධර්මානුම දිව්‍ය සභාව ඉඳගෙන. එහෙමයි. තවතිසා වැසි දෙවියන් සතුටු කරවමින් ඒ වෙලාවේ මේ ගාථාව කිව්වා කියනවා. මොකද්ද? ක්‍රෝධය විසින් ඔබ වසඟ නොකරේවා. ක්‍රෝධය විසින් ඔබ වසඟ නොකරේවා. ඔබගේ මිතුරුදම නොබිදේවා. ඔබගේ මිතුරුදම බිඳෙන්න එපා. ගරහා නොකළ යුතු උතුමන්ට ගරහ කරන්න එපා. කේලාම් කියන්න එපා. පාපී මිනිස්සු ක්‍රෝධය විසින් යටපත් කරන්නේ පර්වතයකින් යට කරනවා වගේ. එහෙමයි. මේකට හරි පුදුමයි. දැන් අක්කෝදන සූත්‍රයේ තියෙනෙත් ওই කාරණට අදාළ කාරණාව. මේ අපිට තියෙන සක්‍ර දෙවියගේ මේ හැමතැනම ඉවසන ගුණය ගැන හරියට වර්ණනා කරනවා. එහෙමයි ස්වාමී. ආක්‍රෝෂ නොකිරීම ගැන හරියට වර්ණනා කරනවා. ක්‍රෝධ නොකිරීම ගැන හරියට වර්ණනා කරනවා. ඊළඟට මිතුරුදම් බිඳ නොගැනීම සම්බන්ධව හරියට වර්ණනා කරනවා. එහෙමයි. ඊළඟට ගරහ නොකළ යුත්තන්ට ගරහ කරන්න එපා කියන කාරණේ හරියට ඉස්මතු කරනවා. කේලම් කියන්න එපා. ඒ සසර පුරුදුනේ. එහෙමයි ස්වාමීනි. බලන්න මේ සසර ලස්සන ගුණය පුරාගෙන ඉන්නකොට මේ දිව් මිනිස් ලෝකයට කොච්චර ආශිර්වාදයක්ද මේ මනුෂ්‍ය රත්නේ හෝ දිව්‍ය. එහෙමයි. එහෙම නේද? එයා එතකොට මේ ගුණේ අනිත් අය සමාදම් කරවනවනේ. මේ ගුණේ අනිත් අය පිළිටවනවනේ. එහෙමයි. කොච්චර මේ මිහිතලයට කොච්චර ආශිර්වාදයක්ද? එහෙයි ස්වාමීනි. ඒ නිසා ක්‍රෝධය විසින් යටපත් කරන්නේ හරියට නිකන් පර්වතයකින් යට කරනවා වගේ කියනවා. පර්වතයෙන් යට කරනකොට චප්ප වෙලා යනවනේ. එහෙමයි. ඒ වගේ තමයි ක්‍රෝධයෙන් යට කළා මේ සත්‍යය මොකද වෙන්නේ? මේ සත්‍යය ಗುಣධර්ම වලින් චප්ප වෙලා යනවා. එහෙමයි. මේ ක්‍රෝධයෙන් යට වෙන්න නැගී සිටින්න බෑ. ලේසි නෑ නැගී සිටිනවා කියන එක. එහෙයි ස්වාමීනි. අර කෝකාලී කියන භික්ෂුව මේ නිරේගී ක්‍රෝධයෙන් යට කළා. ඒක මම ඉස්සරහට විස්තර කරන්න ඉන්නවා. හරි පුදුමයි මේ ක්‍රෝධය ගැන එච්චර භයානක දෙයක්. එහෙනම් මේ සක්දිවිඳුගේ මේ කරුණවත් අහලා අපි එහෙනම් මේ සදහැසිත පුදව ගන්න ඕන. එහෙමයි. ඉතින් ඒ නිසා මේ පින්වත් පිරිස සතුටු වෙන්න මේ උදාාර දහම් පණිවිඩයක්. මේ උදාාර ගුණ සම්පත්තියක්. මේ අමෘත දානයක් මේ දෙව් මිනිස් ලෝකයට ලබා දෙමින් මේ රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය මේ පින්වත් සියලු දෙනාට සසර පුරාවට ඒ අමෘතය ලබන්නටම කෙලෙස් දුරු කරන්නටම මේ පුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ක්‍රෝධය නම් ඒකාන්තයෙන්ම බැහැර කළ යුතුම ධර්මයක්. ක්‍රෝධය බැහැර කරවන සිත නිවන ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මය අපගේ පින්වත් ස්වාමින් වහන්සේ අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම පෙන්වා වදාළ ඒ අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නයේ හැමදිනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි මේ පුණ්‍යානුමෝදනාව සිදු කරන වෙලාවයි අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ සයිප්‍රස්සි පදිංචි පින්වත් රොෂාන් සමරනායක මහතා සහ රුවිනි සමරනායක පින්වත් මහත්මිය විසින් ඒ පින්වතුන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙනවා
සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඉතින් මේ රැස් කරගත්තු උදාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා, සක්දිවිඳුන්, සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ඒ වගේම ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය ගුරුදේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. දිව්‍යෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරුදේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහා සංඝරුවනට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ලෝක ශාසනික සේවය සුවසේ කරගෙන යන්නට තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණය සැලසේවා. උතුම් ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය ධර්මයේ මේ පින්තුන්ගේ ප්‍රධාන අරමුණ උනේ ගෞතම අනීග සමරනායක පින්වත් දරුවට පින් අනුමෝදන් කරන විශේෂයෙන්ම. ඉතින් මේ පින්වත් දරුවට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ සයිප්‍රසි පදිංචි පින්වත් රොෂාන සමරනායක, රුවිනි සමරනායක පින්වත් දෙපළට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සුජීවත්ව සිටින දයා ප්‍රනාන්දු මෑණියන්ට, සොලමන සමරනායක පියාණන්ට, නිපුණ තේවිජ පුතණුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය මිය පරලෝකයේ ඉවෝන් ජයවර්ධන මෑණියන්ට, ඩෙන්සිල් පෙරේරා පියාණන්ට, දිල්රුක්ෂි පෙරේරා සහ සුජාතා සමරනායක යන සොහිරියන්ට, සුමිත් පෙරේරා සහ සේනාරත්න යන සොහිරියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, පරලොව වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා. වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සම්බුද්ධ භාෂිතයන් අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ පවසා වදාලා, පෙන්වා වදාලා ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ දරන්නට යෙදුනේ විශේෂයෙන් ගෞතම අනේග පින්වන්ත පුතුට ආශිර්වාද සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිස සයිප්‍රස්සේ පදිංචි පින්වත් රොෂාන් සමරනායක මහත්මයා සහ රුවිනි සමරනායක මහත්මිය විසින් ඉතින් මේ පින්වන්ත හැම දෙනා අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නට යෙදෙනවා. ඒ වගේම පින්වන්ත ඔබ හැම දෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්න අපි නැති ඔබට අපි ආරාධනා කරනවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බරපැන වෙන් කරගන්නමින් ඔබටත් පුළුවනි උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න ඒ සඳහා උනන්දු වෙන්න කියලා ආරාධනා කරනවා. එහෙමනම් දහම් කැඩපත පිණිස දහම් සාකච්ඡා යලි රැගෙන මහා සංඝරත්නයේ ආශිර්වාද ඇතිව අපි ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.